සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන්. යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 630 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳු නුවන්ග ප්‍රථමයෙන් සිරස්තල. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්. ෆයිසර් එන්නත මෙරට භාවිතයට අවසර. තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා වෙද්දී ප්‍රදේශ කිහිපයක හුදෙකලා බව ඉවත් වෙයි. රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ආරම්භයි. ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින් අඛණ්ඩව ඉහළට. මෙරට ඉදිකෙරෙන හත්වන අධිවේගී මාර්ගය වන රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් අද සිදු කෙරුණා. යාර්ලියගහ මන්දිරයේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අරලියගහ මන්දිරයේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම අධිවේගී මාර්ගයේ ඉදිකිරීමේ පළමු අදියර සමගින් එක් වුණා. එහි සමරු පලකය අග්‍රාමාත්‍යවරයා විසින් නිරාවරණය කරනු ලැබුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ. අපේ රටේ ඉදිරියට අධිවේගී මාර්ග ජාලයේ හත්වන අධිවේගී මාර්ගයේ ජාලයේ ලෙස මාර්ගයේ උතුර දකුණ නැගෙනහිර බටහිර මේ සියලු තැන් යාපන සම්පූර්ණ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව අන්තර්හුවමාරු මධ්‍යස්ථානය අසලින් ආරම්භ වන මෙම අධිවේගී මාර්ගය ඉංගිරිය රත්නපුර හරහා පැල්මඩුල්ල දක්වා දිවෙන අතර එහි සම්පූර්ණ දුර ප්‍රමාණය කිලෝමීටර 73.9ක්. අද ඉදිකිරීම් ආරම්භ වූයේ පළමු අදියර වන කහතුඩුවේ සිට ඉංගිරිය දක්වා කිලෝමීටර 24.3ක දුර ප්‍රමාණයේ. ඒ සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් කෝටි 5470ක්. අබරගමුවේ අපේ ආදරණීය ජනතාව රත්නපුරේට අධිවේගී මාර්ගයක් හදන්නේ කවදද කියලා අපෙන් ඇහුවා. ඒ අය ගැන අවධානය යොමු කරලා රුවන්පුර අධිවේගී මාර්ගයේ වැඩ ආරම්භ කරන්න අපි සැලසුම් කරලා තිබුණේ මම හිතන්නේ 2014 වර්ෂයේ. වැඩ ආරම්භ කරන්න කලින් මැතිවරණ පරාජය වෙලා අපට ගෙදර යන්න ඕනේ. අද ආරම්භ වන රුවන්පුර අධිවේගී මාර්ගය කාතුදුවේ සිට ඉංගිරිය දක්වා පළමු අදියරේ වසර 2.5ක් ඇතුළත අවසන් කරනවා කියලා අපේ රාෂ්ට්‍ර ප්‍රධානමන්ත්‍රීතුමා කිව්වා. පළමු අදියරේ කටයුතු අවසන් වුවහම දෙවෙනි අදියරේද ඉංගිරිය සිට රත්නපුරයටත් තුන්වෙනි අදියරේ රත්නපුර සිට පෙරමඩුල්ලට දක්වා රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිරින් කඩිනම් කරන්න අවස්ථාව ලැබෙනු ඇතැයි විශ්වාස කරනවා. ඊයේ නව කොවිඩ් ආසාදිතයින් 1895 දෙනෙකු මෙරටින් වාර්තා වීමත් සමග සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1,19,424ක් දක්වා ඉහළ ගියා. එමෙන්ම මෙරට කොවිඩ් ආසාදිතයින් සීඝ්‍රයෙන් ඉහළ යාම බරපතල තත්ත්වයක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. මේ අතර ෆයිසර් එන්නත මෙරට තුළ භාවිත කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ උපදේශක මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේ එන්නත් මාත්‍රා මිලියන 5ක් ආනයනය කිරීමට මෙවන විට කටයුතු සිදු කරමින් පවතින බවයි. ඊයේ දිනේදී වාර්තා වූ ආසාදිතයන්ගෙන් 44 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි අය වනවා. වැඩිම ආසාදිතයන් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 326ක්. කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 309ක්. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද ඊයේ ආසාදිතයන් 273 දෙනෙකු හඳුනා ගැනුණා. මේ අතර ඊයේ දිනේදී මෙරටින් තවත් කොවිඩ් මරණ 11ක් වාර්තා වුණා. ඊයේ වාර්තා වූ මරණ 11න් 9ක්ම කොවිඩ් නියුමෝනියා තත්ත්වයේ හේතුවෙන් මියගිය අයයි. මියගිය පුද්ගලයන් කුලියාපිටිය ඉනාමලුව කටුවන බෙන්තොට සීදුව මල්ලව ගෙදර ගෙලි ඔය යාපනය උඩවලව බුළුතොට සහ කොළඹ 3 යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.
වයස අවුරුදු 43ත් 81ත් අතර පිරිසකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ. ඒ සමගින් මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 745ක් ලෙසයි දැක්වෙන්නේ. මේ වන විට අලුත් අවුරුදු පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව 20,000 ඉක්මවා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා. එය සංඛ්‍යාත්මකව ගත් කල 20,841ක්. මෙරට කොවිඩ් ආසාදිතයන් සීග්‍රයෙන් ඉහළ යාම බරපතල තත්ත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නිත්‍ය නියෝජිත වෛද්‍ය ඔලිවියා නෙවරාස් මහත්මිය පවසනවා. මෙරට තත්ත්වය පිළිබඳ ඇය නිකුත් කළ වීඩියෝ පණිවුඩයක් උපුටා දක්වමින් BBC සිංහල පුවත් සේවය මේ බව වාර්තා කළා. එන්නත් ලබාදීමෙන් පමණක් ගැටලුවට විසඳුම් නොලැබෙන බැවින් සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරන ලෙසයි ඇය එමගින් ඉල්ලා ඇත්තේ. ජනතාව විශාල වශයෙන් ගැවසෙන ස්ථාන අධික තදබදයක් සහිත තැන් එකිනෙකා සමීපව ගැවසෙන ස්ථාන වෙත යාමෙන් වැළකිය යුතු බවයි ඇය සඳහන් කළේ. සමාජ දුරස්ථ භාවය තබා ගැනීම, කසින සහ කිවිසුම් අරින විට අනුගමනය කරන සෞඛ්‍ය පුරුදු, සබන් යොදා දෑත් සේදීම, මතුපිට පෘෂ්ඨ මත විෂබීජ හරණය, නිවැරදිව මුව ආවරණ පැළඳීම සහ අසනීප තත්ත්වයක් පවතින්නේ නම් නිවසේ නතරවීම යන පුරුදු ශ්‍රී ලාංකිකයන්ගෙන් බලාපොරොත්තු වන බවද ඇය සඳහන් කර තිබෙනවා. දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකය මුහුණ දී තිබෙන වඩාත් අභියෝගාත්මක අර්බුදය මේ වන අතර ශ්‍රී ලංකාව ඇතුළු කිසිදු රටක් ඉන් ගැලවී නොමැති බවයි ඇය අවධාරණය කර ඇත්තේ. මේ අතර ෆයිසර් එන්නත රට තුළ භාවිතා කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ උපදේශක මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා. රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පැවසුවේ එන්නත් මාත්‍රා මිලියන 5ක් ආනයනය කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවයි. මේ අතර පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් කිසිදු ආකාරයේ සාද හෝ මහජනයා ඒකරාශී වන ආකාරයේ කටයුතු සංවිධානය තහනම් වන බවත්, එවැනි කටයුතු සංවිධානය කරන පිරිස් පිළිබඳව පොලිසිය වෙත දැනුම් දෙන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා. කිසිම ආකාරයක සාද මහජනයා එක්රැස්වීම පැවැත්වීමට හැකියාවක් නැහැ. ඒ නිසා නිරන්තරයෙන්ම මේ ගැන ශ්‍රී ලංකා පොලිසිය අවධානයෙන් පසු වෙනවා. සාද පවත්වන ඒ වගේම සාද සංවිධානය කරන පුද්ගලයින්ට එරෙහිව ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. ඔබ ප්‍රදේශයේ යම් ස්ථානයක මෙවැනි සාද ඒ වගේම යම් නීති විරෝධී කටයුතු නිරෝධායන රීතීන් වලට පටහැනි ක්‍රියාකාරකම් සිදු වෙන්නේ නම් කරුණාකර අප වෙත දැනුම් දෙන්න. අපගේ දුරකථන අංකය 1997. එම අංකයට හෝ ඔබගේ ප්‍රදේශීය පොලිස් ස්ථානයේ වෙත දැනුම් දීමට කටයුතු කරන්න. එවැනි දෑ සංවිධානය කරන අයට එරෙහිවත් ඒ සඳහා සහභාගී වන අයට එරෙහිවත් නිරෝධායන රීතීන් යටතේ මෙන්ම රටේ අපරාධ නීතිය යටතේද කටයුතු කිරීමට ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියා කරනු ලබනවා. මේ අතර තලව කැලේ ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන තලව කැලේ තේ පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයින් ඇතුළු කාර්ය මණ්ඩලයේ 30 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනත් අබේගුණරත්න මහතා පවසනවා. එම තේ පර්යේෂණ ආයතනයේ 40 දෙනෙකු PCR පරීක්ෂණයකට භාජනය කළ බවත්, ඉන් 30 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පැවසුවේ. එම ආසාදිතයන් දැනට ඔවුන්ගේ සේවක නිල නිවාසවලම සිටින බවත්, එම ආසාදිතයන්ගේ ළඟම ආශ්‍රිතයන් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවරගෙන ඇති බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසනවා. මේ හේතුවෙන් තලව කැලේ තේ පර්යේෂණ ආයතනය තාවකාලිකව වසා දමා එම ප්‍රදේශය සහ ඊට යාබදව පිහිටි සෙන්ට් කුම්ස් වතුයාය හුදකලා කළ බවයි ජනත් අබේගුණරත්න මහතා පැවසුවේ. මේ අතර පූනානි රෝහලේ සිට හිඟුරක්ගොඩ COVID-19 රෝහල වෙත රැගෙන යමින් සිටි කොරෝනා ආසාදිතයන් පිරිසක් සමග සුවය ලබා ආ තිදෙනෙකු දිබුලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිරිපිට මනම්පිටිය බස් නැවතුම අසල දමා ගොස් තිබෙනවා. හිටපු කට්ටිය ඔක්කොම මේ බස් එකේ ආවේ. බස් එකේ ආවේ. ඉංග්‍රීසිවල සෙට් එකක් හිටියා. අපේ සෞඛ්‍යයේ දෙපාර්තමේන්තුව කියලා මොනවද ගහලා තිබ්බේ නැහැ නේද? ගල්ලැල්ලේ තිබ්බද කවුරු හරි? ඔය තුන් දෙනා ගල්ලැල්ලේ කවුරු හරි ඉන්නවද? අපතව එහාට යන්න ඕන. සල්ලි තිබුණේ නැහැ. මේ මෙයාලට සල්ලි දුන්නා. පසුව ඔවුන් මේ පිළිබඳව මනම්පිටිය ප්‍රාදේශීය රෝහල් අධිකාරිය දැනුවත් කිරීමෙන් පසු ගිලන් රථය මගින් එම තිදෙනා අරලගංවිල උල්පත්වැව සහ සිරිපුර ගම්මාන වෙත රැගෙන යාමට පියවර ගැනුණා. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 16,916ක් වන අතර සුවය ලැබූ සමස්තය දැක්වෙන්නේ 1,01,763ක් ලෙසයි. කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් බස්නාහිර පළාතේ තවත් ග්‍රාම නිලධාරී වසම් 12ක් අද උදැසන සිට අලුතින් හුදකලා කිරීමට පියවර ගැනුණා. එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයට අයත් ග්‍රාම නිලධාරී වසම් 5ක් හුදකලා බවින් නිදහස් කිරීමටයි පියවර ගැනුණේ.
පවතින කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් අද උදැසන 6:30 සිට ක්‍රියාත්මක වන පරිදි පස්නාහිර පළාතට අයත් තවත් ග්‍රාම නිලධාරී වසම් 12ක් හුදකලා කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත පොලිස් බල ප්‍රදේශයේ ඇල්දෙනිය නැගෙනහිර සූරියපාලුව දකුණ සූරියපාලුව උතුර පහළ කරගහමුණ උතුර සහ ඉහළ කරගහමුණ උතුර මෙලෙස හුදකලා තත්වයට පත් කර ඇති බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් නිවේදනය කර ඇත්තේ. එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ හල්පිට ග්‍රාම නිලධාරී වසමත් කැස්බෑව නැගෙනහිර මාකන්දන බටහිර නිවුන්ගම සහ පොල්හේන යන ග්‍රාම නිලධාරී වසම්ද මෙලෙස හුදකලා කර තිබෙනවා. මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත පොලිස් බල ප්‍රදේශයේ පිඹුර ග්‍රාම නිලධාරී වසමත් මතුගම පොලිස් බල ප්‍රදේශයේ යටියන බටහිර ග්‍රාම නිලධාරී වසමත් හුදකලා කරන බවයි යුද හමුදාපතිවරයා විසින් සඳහන් කර ඇත්තේ. එමෙන්ම කළුතර දිස්ත්‍රික්කය තුළ මීට පෙර හුදකලා කර තිබූ ග්‍රාම නිලධාරී වසම් 5ක් අද උදෑසන 6:30 සිට හුදකලා බවින් නිදහස් කර තිබෙනවා. ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ බදුරලිය පොලිස් බල ප්‍රදේශයට අයත් මොරපිටිය ග්‍රාම නිලධාරී වසමත් බොල්ලුණ ග්‍රාම නිලධාරී වසමත් එම හුදකලාභාවයෙන් ඉවත් කිරීමටයි කටයුතු කර ඇත්තේ. මීට අමතරව මීගහතැන්න පොලිස් බල ප්‍රදේශයේ පැළවත්ත නැගෙනහිර මිරිස්වත්ත සහ පහළ හෙවෙස්ස දකුණ ග්‍රාම නිලධාරී වසම්ද අද උදෑසන සිට හුදකලාභාවයෙන් ඉවත් කළ බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ. කොවිඩ් එන්නත ජනතාවට ලබාදීම සහ ගෙන්වීම යන පියවර දෙකම වේගවත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ දෛනිකව රැස්වන කොවිඩ් කමිටුව හමුවේ. ඒ අනුව කෙටි කාලයක් තුළදී හැකි උපරිමයෙන් එන්නත් ලබා දීමේ කටයුතු සිදු කළ යුතු බව දෛනිකව රැස්වන කොවිඩ් කමිටුව හමුවේ ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා. රෝගය පැතිර යාමට බොහෝ සෙයින් පාදක වන බස්නාහිර පළාත කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීම වැදගත් වන බවත් රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත ලබා දීම ඊයේ සිට ආරම්භ කර බවත් මෙහිදී ජනාධිපතිවරයා සිහිපත් කර තිබෙනවා. චීනයෙන් ලද සිනෝෆාර්ම් නම් ලක්ෂ 6ක් සෞඛ්‍යංශ සතු ඇති අතර රටවල් 51ක මිලියන 55කට අධික පිරිසකට සිනෝෆාර්ම් එන්නත සාර්ථකව ලබා දී ඇති බවද ජනාධිපති මාධ්‍යංශය පෙන්වා දෙනවා. එම රටවල සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කර එම එන්නත කඩිනමින් ලබා දීමට ඇති හැකියාව සොයා බලන නිසායි ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දී ඇත්තේ. එමෙන්ම ඇස්ට්‍රසෙනිකා එන්නත් අතිරික්තයක් ඇති රටවලින් එන්නත් ලබා ගැනීමට අවශ්‍ය සාකච්ඡා මේ වන විටත් සිදු කරමින් පවතින බවයි ජනාධිපති මාධ්‍යංශය පෙන්වා දෙන්නේ. ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ වසා දමමින් සහ සීමා පනවමින් රෝගය පැතිර යාම වැළැක්වීමට උපරිම පියවරගෙන ඇති බවයි මෙම සාකච්ඡාවට එක් වූ නිලධාරීන් පෙන්වා දී ඇත්තේ. එමෙන්ම සියලු රෝහල්වල පහසුකම් අවශ්‍ය මට්ටමින් පවත්වාගෙන යාමට පියවරගෙන ඇති අතර රෝගය පැතිර යාම වැළැක්වීමට ගෙන ඇති පියවර සාර්ථක කර ගැනීමට ජනතාවගේ සහයද අත්‍යවශ්‍ය බවයි නිලධාරීන් පෙන්වා දී ඇත්තේ. මහමෙවුනාව භාවනා අසපු සංචිතයත් ශ්‍රද්ධා මාධ්‍යජාලයත් එක්ව පසුගියදා දිවයිනේ රෝහල් සඳහා රෝහල් ඇඳන් පරිත්‍යාග කිරීමේ පුණ්‍ය කටයුත්තක් සිදු කළා. ඒ අනුව එලෙස අප විසින් පිරිනමන ලද ඇඳන් භාවිත කරමින් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කරන ලද අධිසත්කාර ඒකකයක් විවෘත කිරීම අද සිදු කෙරුණා. දිවයින පුරා පිහිටි රෝහල් 18කට අවශ්‍ය රෝහල් ඇඳන් 78ක් ඇතුළු උපකරණ බෙදාදීමේ විශේෂ පුණ්‍ය කටයුත්තක් පැවැත්වුණේ පසුගිය 3 වනදායි. ඒ කඩුවෙල මහමෙවුනාව බෞද්ධ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී. මහමෙවුනාව භාවනා අසපු සංචිතයත් ශ්‍රද්ධා මාධ්‍යජාලයත් එක්ව ශ්‍රද්ධා සමාජ සත්කාර අංශය මගින් දියත් කළ එම රෝහල් ඇඳන් ඇතුළු උපකරණ පරිත්‍යාග කිරීමේ අවස්ථාවෙන් බොහෝ පිරිසක් ඵලදායී ප්‍රතිඵල භුක්ති විඳීම අපගේ අපේක්ෂාවයි. එම අපේක්ෂාව මුදුන් පමුණුවමින් අප ලබා දුන් අධිසත්කාර ඇඳන් කොවිඩ් රෝගීන් වෙනුවෙන් වෙන් කරමින් නිකවැරටිය මූලික රෝහල මගින් කොවිඩ් රෝගීන් කළමනාකරණය කිරීම සඳහා නව අධිසත්කාර ඒකකයක් අද විවෘත කරනු ලැබුවා. පවතින තත්ත්වය හමුවේ ජාතික අවශ්‍යතාවයන් පිරිමසමින් ශ්‍රද්ධා සමාජ සත්කාරය සිදු කළ මෙම සත්කාරය දිවයිනේ පවතින රෝහල් අර්බුදයට මනා පිටුවහලක් වන බව සැබෑවකි.
ඉතින් මේ වෙලාවේදී ඇත්තටම ශ්‍රද්ධා මාධ්‍යජාලය සම්බන්ධ වෙලා අපිට අවශ්‍ය කරන වෛද්‍ය උපකරණ ප්‍රදානය කරා. ඒකට අපි දෙකකින්ම ස්තුතිවන්ත වෙනවා අපගේ ස්වාමීන් වහන්සේලාට, ඒ වගේම මාධ්‍යජාලයේ සියලුම සම්බන්ධ නියෝජිතයන්ට. එයට තවත් සවයක් වෙමින් අප විසින් නිකවැරටිය මූලික රෝහල වෙත මිලියන 2කට අධික වටිනාකමින් යුත් බෞද්ධ චිකිත්සක යන්ත්‍රයක් පිරිනැමීමද අද දිනයේ සිදු කළා. බෞද්ධිකසක ඒකකොද මම හිතන්නේ කොහෙවත් මේ උපකරණේ නැහැ. එතකොට අපිට මේ දැනටත් නිකවරටියාවට බොහෝ රියාන්තුරු විශාල ප්‍රමාණයක් සිද්ධ වෙනවා. එතකොට තරුණ ජීවිත ගොඩාක් රියාන්තුරු නිසා බලපෑමකට ලක් වෙලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් වෙයි ඒගොල්ලන්ගේ සාමාන්‍ය ජීවිතයට හුරු කරන ක්‍රියාවලියේදී පළමුවෙන්ම මේ වගේ උපකරණ පාවිච්චි කරලා ඒගොල්ලන්ට සහාය කරනවා. මෙවන් උතුම් පුණ්‍ය කටයුත්තකට සහ සම්බන්ධ වූ සියලු දෙනා මේ මොහොතේ පුණ්‍යානුමෝදනා පෙරදැරිව සිහිපත් කරනුවේ මතුවන අවසිතාවයන් වෙනුවෙන් එය සවියක් වූ නිසාමයි. අකණ්ඩව දෙවන දිනටත් ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව ලක්ෂ 4 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ලොව එක් දිනකදී හඳුනාගත් වැඩිම COVID-19 ආසාදිතයන් ගණන ඊයේ දිනේදී ඉන්දියාවෙන් වාර්තා වනවා. ඒ අනුව එම ගණන දැක්වුණේ 4,14,433ක් ලෙසයි. වසංගත ව්‍යාප්තිය තුළ දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 4 සීමාව පසු කර ගිය ලොව පළමු රට ඉන්දියාව වන අතර අකණ්ඩව දෙවන දිනටයි දෛනික කොවිඩ් ආසාදිතයන් ලක්ෂ 4 සීමාව පසු කළේ. ඒ අනුව ඉන්දියාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 2,14 ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. ඉන්දිය මාධ්‍ය පවසන්නේ රටපුරා කොවිඩ් පරීක්ෂාවන් සිදු කිරීම මන්දගාමී වී ඇති පසුබිමක පවා එරටින් මෙතරම් දෛනික ආසාදිතයන් වාර්තාවීම විශේෂත්වයක් බවයි. එමෙන්ම ඊයේ දිනේදී කොවිඩ් මරණ 3,920ක් ඉන්දියාවෙන් වාර්තා වී ඇති අතර ඒ අනුව එරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 2,34,071ක් ලෙසයි දැක්වෙන්නේ. මේ අතර කොවිඩ් වෛරසයේ බලපෑමෙන් ඇතිවන දිලීර ආසාදනයක් සම්බන්ධයෙන් නවදිල්ලියේ පෞද්ගලික රෝහලක් තොරතුරු අනාවරණය කර තිබෙනවා. කළු දිලීර හෙවත් මියුකෝ මයිකෝසිස් යනුවෙන් හඳුන්වන මෙම මාරාන්තික දිලීර ආසාදනය නිසා දිගු කලක් දැඩි සත්කාර ඒකකවල රඳවා සිටින හෝ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩපණ වූ රෝගීන් මරණයට පත්වීමේ වැඩි ඉඩක් පවතින බවයි අදාළ රෝහල නිවේදනය කර ඇත්තේ. මේ අතර මාරාන්තික කොවිඩ් වෛරස වසංගතය මේ වන විට ඉන්දියාවේ දුර බැහැර ප්‍රදේශවල පිහිටි ගම්මානද ආක්‍රමණය කර තිබෙනවා. එරට ජනගහනයෙන් 70% පමණ වාසය කරන්නේ සෞඛ්‍ය පහසුකම් ඉතා අවම මෙවැනි ග්‍රාමීය ප්‍රදේශවලයි. ඉහළ සෞඛ්‍ය පහසුකම් සහිත ප්‍රධාන පෙළේ නගරවල රෝහල් පවා වසංගතය හමුවේ කඩා වැටීමකට ලක් වෙද්දී ග්‍රාමීය පෙදෙස්වල රෝගීන්ට ප්‍රතිකාර කිරීම අතිශයින් ගැටලුකාරී වී තිබෙනවා. එමෙන්ම මධ්‍ය ප්‍රදේශ ප්‍රාන්තයේ රෝහල්වල ධාරිතාවේ ඉක්මවා යෑම හේතුවෙන් කොවිඩ් රෝගීන් ගස් යට තබා ප්‍රතිකාර කරන ආකාරයේද විදේශ මාධ්‍ය වාර්තා කළා. එමෙන්ම මව්පියන් සහ ඥාතීන් COVID-19 වෛරස ආසාදනයට ලක්වීම හේතුවෙන් ඉන්දියාවේ ළමා ප්‍රජාව දැඩි පීඩනයකට ලක්ව ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. දිවයින පුරා සියලුම පාසල්, පෙර පාසල්, විශ්වවිද්‍යාල සහ උපකාරක පන්ති නැවත දැනුම් දෙනතුරු වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළා. පවතින කොවිඩ් වෛරස ව්‍යාප්තිය හමුවේ මෙම තීරණය ගෙන ඇති බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ. අද රටේ පවතින COVID-19 තත්ත්වය තුළ අපි තීරණය කළා තිබෙනවා දැනට පාසල්, පෙර පාසල්, පිරිවෙන් හා උපකාරක පන්ති පටන් නොගැනීමට. විශ්වවිද්‍යාල සම්බන්ධයෙන්ුත් තත්ත්වය එසේමයි. රජයේ විශාල උනන්දුවක් තියෙනවා අධ්‍යාපන වැඩ කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට. ඒ පැහැදිලිව ප්‍රමුඛත්වයේ දී යුතුයි අපේ සිසු දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවට. සෞඛ්‍ය තත්ත්වය හොඳ අතට පත්වන විගස අපි පාසල් හා විශ්වවිද්‍යාල විවෘත කරනවා. එසේ කිරීමට පෙර අවම වශයෙන් දින 3ක කල්දීමක් කළා ඒ දිනය ප්‍රකාශයට පත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. කොවිඩ් ආසාදිතින් වැඩි වශයෙන් වාර්තා වීම හේතුවෙන් තවත් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවීම කෙරෙහි අවධානය යොමු ඇති බව වසංගත රෝග විද්‍යායකගේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. මේ අතර ගැබිනි මව්වරුන් සඳහා කොවිඩ් එන්නත ලබා දීම කෙරෙහිද අවධානය යොමු ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. දිනපතාම රෝගීන් 2000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙනකොට ඒ හා සමානම ප්‍රමාණයක් අපේ රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පිටත් වෙන්නේ නැහැ. ඒ නිසා
තව තවත් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන අපි බිහි කළ යුතුයි. ඒ සඳහා අලුත් ස්ථාන හඳුනාගෙන ඒ තැන් වැඩි දියුණු කරනවා වගේම නිරෝධායන මධ්‍යස්ථාන විදියට පාවිච්චි කරපු ස්ථානත් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන විදියට පරිවර්තනය කරමින් ඒ වාගේ රෝගීන්ට නවාතැන් පහසුකම් සලසා දීම මේ අවස්ථාවේදී සිදු වෙනවා. මේ අතර ඉදිරියේදී විද්වත් උපදෙස් මත ගැබිනි මව්වරුන් වෙතද කොවිඩ් එන්නත් ලබා දීමට අපේක්ෂා කරන බව වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කරනවා. කොවිඩ්-19 ආසාදනය ගැබිනි මව මාතාවකට වැළඳුණොත් එයින් ඒ මාතාවට ඇතිවන සංකූලතා නියුමෝනියා තත්ත්වයට පත්වීම වගේම වෙනත් සංකූලතා වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම ගර්භිණී භාවයේ තියෙන සංකූලතා වැඩි වෙන්න පුළුවන්. ඒ තත්ත්වයක් නිසා ඒ ලදරුවාට යම් කිසි විදියකින් බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ අවස්ථාවේදී ගැබිණි මාතාවන් යම් කිසි විදියකින් මේ කොවිඩ්-19 ආසාදනයට නිරාවරණය වීමෙන් වැළකී සිටීම ඉතාමත්ම අවශ්‍ය වෙනවා. ඒ වගේම යම් කිසි විදියකින් රෝග ලක්ෂණ තියෙනවා නම් වහාම රෝහලකට පැමිණ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාමත්ම අවශ්‍ය වෙනවා. මේ අවස්ථාවේදී සැලකිය යුතු පිරිසක් ගැබිණි මාතාවන් කොවිඩ්-19 රෝගයට ගොදුරු වී තියෙනවා. මේ තත්ත්වය තුළදී විශේෂඥ වෛද්‍යවරු නිර්දේශ කරනවා කොවිඩ්-19 එන්නත ගැබිණි මාතාවන්ට ලබා දීම සුදුසු බව. මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයත් අවධානය යොමු කර තියෙනවා. ඒ පිළිබඳව විද්වතුන්ගෙන් අවශ්‍ය උපදෙස් ලබාගෙන ඒ පිළිබඳව සමාලෝචනය කර ඉදිරියේදී ඔවුන්ට කොවිඩ්-19 එන්නත ලබා දීම සුදුසුම් ඒ ලබා දීමට කටයුතු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අවශ්‍ය පියවර ගනු ඇති. රටෙහි පාලනය සිදු කරන නියෝජිතීන් තැනට උචිත ලෙස හැසිරීමත් ජනතාව වෙනුවෙන් පෙනී සිටීමත් සිදු කරනවා නම් එය වැදගත්. නමුත් එවැන්නක් සිදු නොවනවා නම් ඒ පිළිබඳව බොහෝ වරක් සිතිය යුතු වනවා. මේ රටෙහි පාලන තන්ත්‍රය සකස් කිරීමෙහිදා ජනතා ඡන්දයෙන් තේරීපත් වූ තවත් පිරිසක්. මහරගම නගර සභාවේ ඇති වූ මෙම කලහකාරී සිදුවීමේ හරි වැරැද්ද කුමන අන්දමින් දෝලනීවද ජනතා නියෝජිතින්ගේ වගකීම සහ ගෞරවනීය බව සැනකින් බිඳ දැමීමට මේ හැසිරීම් උපයෝගී වනවා. රටෙහි පාලන තන්ත්‍රයට සම්බන්ධ වන ජනතාවගේ ගැටලුවලට ප්‍රබල ලෙස මැදිහත් විය හැකි තැනක මේ හැසිරීම ව්‍යාකූලුවක්. ගැටලු නිරාකරණය කිරීමට ඕනෑ තරම් සාධනීය ක්‍රම තිබියදීත් ගැටලුවක් ඇති වූ විට ද්වේෂ සහගතව ක්‍රියා කිරීමට තරම් කෙනෙකුගේ මනස සකස් වී නොමැතිනම් අවබෝධයෙන් යුක්තව ලබාගත් අධ්‍යාපනයෙහිද වටිනාකමක් නොමැති තරම්. රට මෙවන විට කොවිඩ් අභියෝගය හමුවේ විශාල අර්බුදයකට මුහුණ දී සිටියදී ජනතාවට ලබා දිය හැකි සේවය ලබා නොදී ඒ වෙනුවට ඒ ප්‍රශ්න සියල්ල අමතක වූ ලෙසින් හැසිරෙන මේ හැසිරීම අනාගත පරපුරටද සම්ප්‍රේෂණය කරනුයේ අයහපත් ක්‍රියාකලාපයක්. විශේෂයෙන්ම කාන්තාවක් ලෙස තමන් තුළ විනයක් ඇති කර ගැනීමත් අන් සැමට යහපත් ආදර්ශයක් ලෙසින් ක්‍රියා කිරීමත් වටිනා කාරණයක්. කාන්තාවකට පමණක් නොව පිරිමි පුද්ගලීන්ටද විනය යන කාරණය ප්‍රධාන දෙයක් බව සිහි තබා ගත යුතුමය. නගර සභා මට්ටමින් මෙවන් ක්‍රියා සිදුවද්දී පාර්ලිමේන්තුව නම් උත්තරීතර ආයතනයේත් මෙවන් සිදුවීම් කලින් කල දක්නට ලැබුණා. අපේ රටේ මෙලෙස සිදුවද්දී අනෙක් රටවල රට කරවන තැන් ලෝකයට ආදර්ශ ලබා දෙමින් සිටී. නව ශ්‍රී අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩෙන් සිය මාස 3ක් වයසැති දියණිය සමග එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ සමුළුවට සහභාගී වී ඇති පුවත පසුගිය වසරවලදී අපදුටුවා. මෙවැනි සිද්ධියක් එක්සත් ජාතීන්ගේ සමුළු ඉතිහාසයේ වාර්තා වූයේ පළමු වරටයි. සමුළුව ආරම්භ වීමට පෙර නව ශ්‍රී අග්‍රාමාත්‍යවරිය සිය දියණිය සමග කාලය ගත කරන ආකාරයද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. සිය පෞද්ගලික ජීවිතය රාජකාරියට සීමා නොකළ ජසින්ඩා ආඩෙන් සිය රාජකාරිය සහ පෞද්ගලික ජීවිතයද සමබර කරගත්තේ ඒ ආකාරයෙන්.
මේ නෙදර්ලන්තයේ අගමැතිවරයා මාක් රූට් මහතා ඔහු ලෝකයට ලබා දෙන්නේ වටිනා ආදර්ශයක්. සාමාන්‍යයෙන් නායකින් පුරුදු වෙලා ඉන්නේ හැමදේම සේවකීන්ට කියලා කරගන්න. ඒත් නෙදර්ලන්ත අගමැතිවරයා පාර්ලිමේන්තුව ඇතුළට එද්දී ඔහුගේ අතේ තිබුණ කෝපි කෝප්පය බිම වැටෙනවා. හැබැයි එතුමා සේවකීන්ට යාස් කරන්න කියලා එතනින් පිට වෙලා ගියේ නැහැ. එතුමාම කෝපි හිරුණු බිම පවිත්‍ර කළා. ටික වෙලාවක් යද්දී සේවකීන් එතනට එනවා. අගමැතිවරයාගේ ක්‍රියාවට අත්පොලසම් දෙනවා. වටින දේවල් වටින ආදර්ශ අපි තුල තිබියදී කිසිවෙකුට නොවටින දෙයක් සිදු කිරීම සුදුසු නොවන බව ලෝකයන් රටවල් ලබා දෙන මේ ආදර්ශය දකින විට ඔබට සිහිපත් වේවි. ජනතා නියෝජිතින් ජනතාව නියෝජනය කරනු විනා කිසිදු වැදගත්කමක් නොමැති රටට බලපෑමක් සිදු නොවන ක්‍රියා සිදු කිරීම ඉකරුණේ කාලය කාදැමීමක් වනු ඇති. හරි වැරදි දෝලනය අතරේ යහපත සහ අයහපත යහපත දෙසටම දෝලනය වනවා නම් එය වැදගත්ය. ඉවසීම සහ සිය වගකීම තේරුම් ගැනීමට හැකිනම් එයද වැදගත්ය. ඒ සියල්ල වැදගත් වනුයේ සමස්ත ලෙස යහපත් සමාජයක් ගොඩනැගීමටයි. අවධානය විදෙස් පුවත් වෙත. වසර 13කට පසු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ බලය හිමි කරගත් DMK පක්ෂයේ නායක MK ස්ටාලින් තමිල්නාඩු මහ ඇමතිවරයා ලෙස අද දිවුරුම් දී තිබෙනවා. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ බලය හිමි කරගත් DMK පක්ෂයේ නායක MK ස්ටාලින් තමිල්නාඩු මහමැතිවරයා ලෙස අද දිවුරුම් දුන්නා. ඒ අනුව තමිල්නාඩුවේ විපක්ෂයේ සිටි DMK පක්ෂය මෙලෙස පාලන බලයට පැමිණියේ වසර 10කට පසුවයි. කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය මෝදි සහාය දක්වන AIADMK පක්ෂය ප්‍රාන්ත මැතිවරණයෙන් පරාජයට පත් වුණා. තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ බහුතර බලය ලබා ගැනීමට අවශ්‍ය වන ආසන සංඛ්‍යාව 118ක් වන බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ අනුව DMK පක්ෂය සහ හවුල්කාර පක්ෂ ලබාගත් ආසන සංඛ්‍යාව 156ක්. එමෙන්ම පාලක AIADMK පක්ෂයට ලබාගත හැකි වූයේ ආසන 80කට ආසන්න සංඛ්‍යාවක් පමණයි. ඒ අනුව තමිල්නාඩු ප්‍රාන්තයේ බලය හිමි කරගත් DMK පක්ෂයේ නායක MK ස්ටාලින් සමග 33 දෙනෙකුගෙන් යුත් ප්‍රාන්ත අමාත්‍ය මණ්ඩලය චෙන්නයිහි රාජ්භවන් මැදුරේදී ආණ්ඩුකාර බන්වරිලාල් පුරෝහිත් ඉදිරියේ දිවුරුම් දුන් බවයි ඉන්දිය මාධ්‍ය සඳහන් කළේ. MK ස්ටාලින් තමිල්නාඩුවේ මීට පෙර පාලන බලය හෙබවූ මුත්තුවේල් කරුණානිදිගේ පුත්‍රයෙක්. ස්ටාලින් මෙලෙස ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය ධූරයට පත් වූයේ තමිල්නාඩුව කොවිඩ් වසංගතයට එරෙහිව දැඩි සටනක නිරතව සිටියදී. තමිල්නාඩුවෙන් ඊයේ දිනේත් කොවිඩ් ආසාදිතයින් 23000ක් වාර්තා වූ අතර ප්‍රාන්තයේ සක්‍රිය ආසාදිතයන් සංඛ්‍යාව 1,30,000කට අධිකයි. පසුගිය අප්‍රේල් 6 වෙනිදා තමිල්නාඩුවේ ප්‍රාන්ත මැතිවරණය පැවැත්වුණේ කොවිඩ් වසංගතය ව්‍යාප්ත වෙමින් පවතිද්දී. ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණය එරට කොවිඩ් රැල්ල උත්සන්න කිරීමට හේතු වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට මේ 8 වැනිදා මානව විද්‍යාඥයෙකු පුරා විද්‍යාඥයෙකු ලෙස මෙරට කීර්තියට පත් මෙරට ජාතික කෞතුකාගාරයේ මුල්ම ලාංකික අධ්‍යක්ෂකවරයා වූ ආචාර්ය PEP දැරණියගල මහතා උපත ලබා ඇත්තේ 1900 වසරේ මැයි මාස 8 වන දිනයි. සංක්‍රමණික පක්ෂීන් සහ ඔවුන්ගේ වාසස්ථාන සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාවය මෙන්ම සංක්‍රමණික පක්ෂීන් පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් නම් කරන ලද ලෝක සංක්‍රමණික කුරුළු දිනය මැයි මාස 8 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. ජාත්‍යන්තර රතු කුරුස දිනය මැයි මාස 8 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.